බුදු හිමි සරණ යාමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යාමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යාමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යාමි. සාදු සාදු. පින්වත්නි, අපි අංගුත්තර නිකායේ 4 වෙනි නිපාතයට අයිති දේශනාවක් අපි ඉගෙන ගන්නේ. මේ දේශනාවේ නම වස්සකාර සූත්‍රය. එදා උන්වහන්සේ වැඩ සිටියේ රජගහනුවර වේළුවනාරාමයේ. වේළුවනේ කලන්දක නිවාපේ. කලන්දක කියලා කියන්නේ ලේනුන්ගේ අබේ භූමියක්. ඒ කියන්නේ ලේනුන්ට කැම්බීම් දෙනවා හැමතැනම ලේනු පිරිච්ච තැන. වේලු කියන්නේ උණගස්. උණගස් වල පඳුරු හදලා ලස්සනට තිබිච්ච උද්‍යානයක්. ඉතින් එදා වස්සකාර කියන මගධ මහා අමාත්‍යතුමා, වස්සකාර කියලා බ්‍රාහ්මණයෙක්, මෙයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණියා. පැමිණිලා කතා බස් කළා. එතකොට මෙයා කවුද? මගධේ මහා ඇමති. මගධ හිටපු මහා ඇමති. බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා මුණ ගැහිලා හරි ලස්සනයි. ඒ කාලේ මේ ඔය දේශපාලනඥයෝ වුණත් ඇවිල්ලා කියන කතා හරි අපූර්වයි. දැන් මේ බලන්න. දැන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩි වෙනවා. වාඩිලා කියනවා, බවත් ගෞතමයන් වහන්සේ, මහා ප්‍රඥය, මහා පුරුෂයා කියලා අපි කියනවා කරුණු 4කින් යුක්ත කෙනාට. කරුණු කීයකින්ද? කරුණු 4කින් යුක්ත කෙනා. කරුණු 4කින් යුක්ත කෙනාට කියනවා කුමක්ද? මහා ප්‍රඥය, මහා පුරුෂයා. දැන් බලන්න මේ කාලේ දේශපාලනිකව කතා වෙලා තියෙන වටිනා දේවල් නේ. දැන් මෙයා මහා ඇමති. ඇවිල්ලා කියනවා, බවත් ගෞතමයන් වහන්සේ, අපි මෙන්න මේ කරුණු 4න් සමන්විත පුද්ගලයාට අපි කියනවා මහා ප්‍රඥා කියලා. ඒ වගේම අපි යාට කියනවා මහා පුරුෂයා කියලා. කියලා දැන් මේ කරුණු 4 කියනවා මේ ඉදබෝ ගෝතම බහුසුතෝ හෝති තස්ස සුත ජාතස්ස. එතකොට මේ පළවෙනි කාරණය මොකද්ද? බහුශ්‍රුතයි, බොහෝ ඇසූ පිරු තැන් ඇති බව තමයි මහා ප්‍රඥයෙකුගේ, මහා පුරුෂයෙකුගේ පළමුවෙනි ලකුණ. දැන් මේ දේශපාලනඥයෝ පුද්ගලයාව තෝරන විදිය හරි වටිනවනේ ඒ කාලේ අය. එතකොට කියනවා, මේ ස්වාමීනි, මේ ගෞතමයන් වහන්සේ පළවෙනි කාරණේ මොකද්ද? ගොඩාක් ඉගෙනගත්තු උගතෙක් වීම. මේ බහුශ්‍රුත කියලා කියන්නේ මොකද්ද? මේ විශාරද උගතෙක් වීම. දෙවෙනි එක තමයි තස්සේව කෝපන භාසිතස්ස අත්තං ජානාති අයං ීමස්ස භාසිතස්ස අත්තු. ඊළඟ එක තමයි යාට මේ බොහෝ කරුණු කාරණා එයාගෙන් ඇහුවාම ඒව විස්තර කරලා දෙන්න පුළුවන් කියන කරුණු වල අර්ථ දන්නවා. හැබැයි එතකොට අපිට පේනවා මේ මීට අවුරුදු 2500කට කලින් ජීවත් වෙච්ච සමාජයේ අද තියෙනවට වඩා සෑහෙන ඉහළ මට්ටමක් තිබිලා තියෙනවා. දැන් බලන්න හිතලා, දැන් ඉන්දියාවේ හරහට තියෙනවා ප්‍රධාන හයිවේ එක, GT road කියලා අපි කියන්නේ. එතකොට ඒ ප්‍රධාන හයිවේ එක තියෙන්නේ ඔය කාශ්මීරි පැත්තේ ඉඳලා කල්කටා දක්වා ප්‍රධාන එක. ඒක 4 පැත්තකට බෙදෙනවා ඉන්දියාවේ. ධර්මාශෝක රජුරු හදපු එක. ඒ පාර තමයි අද පළල් කරලා හරි ගස්සලා තියෙන්නේ. අද සැටලයිට් තාක්ෂණයෙන්වත් එච්චර නිවැරදිව
රෝඩ් මැප් එකක් හදන්න බෑ. එතකොට බලන්න කල්පනා කළා ඒ කාලේ මිනිස්සයා කොයිතරම් දක්ෂතාවයක් පෙන්눔 කරලා තියෙනවද? ඒ දක්ෂතාවයට උවමනා කරන මූලික දෙයක් මෙතන තියෙනවා. දැන් මේගොල්ලෝ මහා ප්‍රඥයා මහා පුරුෂයා කවුද කියන එක මේ දේශපාලනඥයෝ කතා වෙලා තියෙනවා. ඒතර ඒගොල්ලෝ පළවෙනි කාරණේ හැටියට හිතුවේ මොකද්ද? ඔව් හොඳ උගත්කමක් ඇති කෙනෙක්. දෙවෙනි කාරණේ මොකද්ද? ඔව් ඕනෑම කාරණාවක් අහුවට පස්සේ ඒක තෝරලා විස්තර කරලා දෙන්න පුළුවන් දක්ෂයි. තුන්වෙනි කාරණේ තමයි සතිමා කූපන හෝති චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිතා. එයාට හොඳ ස්මරණයක් තියෙනවා. ස්මෘතියක්. එහෙම නැත්නම් සිහියක් තියෙනවා. මේ බොහෝ කල් ගියපු දේවල් පරණ සිද්ධි නංගන් ඇතුව තැන් ඇතුව දින වකවානු ඇතුව කියන්න පුළුවන් මතකේ. එතකොට ඒක ඒ කාලේ දේශපාලනඥයෝ මහා පුරුෂයෙකුගේ ලක්ෂණයක් හැටියට කල්පනා කළා. දැන් බලන්න අද වෙනකොට ලෝකේ කවුරුවත් එහෙම මහා පුරුෂයෙක් මේ ලක්ෂණ වල යුක්ත විය යුතුයි කියලා කවුරුවත් කියනවද? අදී කතාවල් සුම්. එතකොට ඔන්න තුන්වෙනි කාරණේ. තුන්වෙනි කාරණේ හැටියට වස්සකාර මගද මහා ඇමතිතුමා කියනවා මොකද්ද? ඔව් බලවත් සිහියකින් යුක්ත වීම. ඒ සිහිය විග්‍රහ කරනවා කොහොමද? බොහෝ කල් කියපු කරපු දේවල්, පරණ දේවල් ඔක්කොම මතක් කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි තුන්වෙනි කාරණේ. හතරවෙනි එකේ තියෙනවා යානි කෝපන තානි ගහට්ටානි කිංකරණීයානි තත්ත දක්ඛෝ හෝති අනලසෝ තත්රූපාය වීමංසාය සමන්නාගතෝ අලංකාතුං අලං සංවිධාතු. මෙයා මේ ගෘහස්ත ජීවිතේ ඒ කියන්නේ ගෘහපති කෙනෙක් වශයෙන් වාසය කරද්දී කිංකරණීයානි සොයා බලා කළ යුතු කටයුතු වලදී දක්ෂ වේ. අලස නැති කෙනෙකි. ඊළඟට බුද්ධිමත්ව නුවණින් විමසා කටයුතු කරන කෙනෙකි. අලංකාතුං අලං සංවිධාතුං මන සංවිධාන ශක්තියකින් මන පරිපාලනයකින් යුතු කෙනෙකි. ඒක තමයි හතරවෙනි කරුණ. අද ඔබ හිතන්නේ ලෝකේ කිසි කෙනෙකුට පුළුවන්ද? දැන් අපි හිතාගෙන ඉන්නේ ගොඩාක්ම ඥානවන්තයි කියලා සුද්ධුනේ. සුද්ධු හිතන් ඉන්නේ එහෙමනේ නේ. අපි නෙමෙයි ඒක හිතන් ඉන්නේ. සුද්ධු හිතාම මම නම් කියන්නේ දක්ෂකමක් තියෙනවා. ඒක දක්ෂකම කට්ටකමයි දුෂ්ටකමයි. වෙන එකක් නම් අපිට තේරෙන්නේ නැහැ. ඒ කට්ටකමනේ දුෂ්ටකමනේ තමයි මේ ලෝකේ හූරගන්නේ. අද එහෙම එකන්නේ තියෙන්නේ නේ. එතකොට ඒකට ක්‍රමානුකූලව සියලු දෙනාම මානසික යට කරනවා. එතකොට අපිට පේනවා මේ ලෝකේ වර්තමාන දේශපාලකින්ගේ ලෝකේ පේනතික් මානික මේ ඉදා වස්සකාර අමාත්‍යවරයා හිතපු ආකාරයේ පුද්ගලෙක් මුළු ලෝකෙම නැහැ. මුළු ලෝකෙම නැහැ. මෙහෙත් නැහැ, එහෙත් නැහැ. මොකද හේතුව මේ කියන ලක්ෂණ යුතු පුරුෂයෙක් දකින්න නැහැ. මොනවද මේ කියාපු ලක්ෂණ හතර? බෞද්ධ විය යුතුයි. ඕනෑම ගැඹුරු කාරණයක් විස්තර විභාග වශයෙන් පවසන්නට දක්ෂ විය යුතුයි. හොඳ ස්මරණයකින් 100කින් යුක්ත විය යුතුයි. හතර ගිහි ජීවිතයේදී කටයුතු සොයා බලා මනාකොට පරිපාලනයකින් කටයුතු කරගත හැකි විය යුතුයි. මේ කිනාට තමයි කිව්වා මේ බවත් ගෞතමයන් වහන්සේ අපි මෙන්න මෙයාට තමයි මහා ප්‍රඥයා මහා පුරුෂයා කියලා කියන්නේ. හරි වැදගත් මේ කරුණ. දැන් අපෙන් කවුරු කෙනෙක් ඇහුවොත් ඉතින් අපි හිර වෙනවා. හිර වෙන්නේ අපෙන් අනුමත කරගන්න ඕනේ. මෙතන කියන්නේ මෙයා කියනවා අපෙන් ඇහුවොත් කියන්නේ එහෙම නේද කියලා. දැන් මෙහෙම නේද කියලා අහන්නේ. මෙයා කියනවා සචේපන්න මේ බොහෝ ගෝතම අනුමෝදිතබ්බං. භාග්‍යතුන් වහන්සේ මේක අනුමෝදන් විය යුතු දෙයක් නම් අනුමෝදතු මේ බවං ගෞතම බවත් ගෞතමයන් වහන්සේ මාගේ ප්‍රකාශයේ අනුමෝදන් වනු මැනව. කොච්චර වැදගත්ද නේ මේ දේශපාලනඥයෝ කතා කරන විදිය. කොච්චර මේගොල්ලෝ බමුණුනේ. හොඳට මේ ඉගෙනගත්තු වැදගත් මිනිස්සු මේ. කොච්චර වැදගත් පිළිවෙලකටද මේ කතා කරලා තියෙන්නේ නේ.
එතකොට කියනවා භාග්‍යවතුන් වහන්සේ මේකේ අනුමෝදන් විය යුතු බවක් ඔබ වහන්සේට පේනවා නම් ආනුමෝදන් වෙන්න. සචේපන මේ බොහෝ ගෞතම පටික්ඛෝසිතබ්බං භාග්‍යවතුන් වහන්සේ මේකේ භාග්‍යවතුන් වහන්සේට පේනවා නම් ගෞතමයන් වහන්සේට පේනවා නම් මේක ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා පටික්ඛෝසතු මේ භවං ගෞතමෝ භවත් ගෞතමයන් වහන්සේ මේ ප්‍රතික්ෂේප කළ මැනව. අද මේ જાතිය හොයාගන්න පුළුවන්ද ලෝකේ? අද නෑ. අද තියෙන ඕනම කෙනෙකුට කියන දේ අහගෙන ඉන්නයි. එක්ක අනමත කරන්නයි. ලොකු වෙනසක්. මේ පිරිහුණු ලෝකේ එදා ලෝකයේ අතර විශාල පරතරයක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. බ්‍රාහ්මණය මම මේ ඔබේ ප්‍රකාශය අනුමෝදන් වෙන්නේ. මම ඔබේ ප්‍රකාශය අනුමෝදන් වෙන්නේ නැහැ. ඒ වගේම මම ඔබේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. බ්‍රාහ්මණය මම වෙන කරුණු 4ක් මම සලකනවා වෙන කරුණු 4ක් මහා ප්‍රඥා මහා පුරුෂයා විග්‍රහ කරන්න. එතකොට අර මගධ මහා ඇමතිතුමා නේද කිව්වේ කියලා එහෙම මොකුත් බේසුළු බවක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාලා ඔබතුමා කියපු ප්‍රකාශයේ මම අනුමෝදන් වෙන්නේ. ඒ වගේම ප්‍රතික්ෂේප කරන්නේ. හැබැයි මම වෙන කරුණු 4ක් දකිනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. බ්‍රාහ්මණය මහා ප්‍රඥයා වෙන්න මහා පුරුෂයා වෙන්න පළවෙනි කාරණේ තමයි බහුජන හිතාය පටිපන්නෝ. බොහෝ ජනයාට හිත පිණිස බහුජන සුඛාය බොහෝ ජනයාට සැපේ පිණිස. ඊළඟට තියෙනවා බහුස්ස ජනතා අරියේ ඥායේ පතිට්ඨා පිතා. බොහෝ ජනයාව ආර්ය න්‍යායයේ පිහිටුවන්නේද. යදිදං කල්යාණ ධම්මතා කුසල ධම්මතා මේ යහපත් දෙය කුසල ධර්මයන්හි බොහෝ ජනයාව පිහිටවනවාද. මේක තමයි මහා ප්‍රඥෙක් වෙන්න තියෙන පළමුවෙනි කාරණය. මහා පුරුෂයෙක් වෙන්න තියෙන පළමුවෙනි කාරණය කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතන ආර්ය ඥාය කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටවීම. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිහිටවීම. මේක කිව්වා මහා ප්‍රඥෙක් කරන පළවෙනි වැඩේ. මහා පුරුෂයෙක් කරන පළවෙනි වැඩේ කිව්වා. ඊට පස්සේ කියනවා මේ බ්‍රාහ්මණය මහා ප්‍රඥෙක් වෙන්න මහා පුරුෂයෙක් වෙන්න දෙවෙනි කාරණේ උපකාරයි. මේ දෙවෙනි කරුණ. යම් විතර්කයක් යම් විතර්ක කරන්න කල්පනා කරන්න කැමති වෙයිද ඔහුට ඒ විතර්කය කරන්න පුළුවන්. යම් කිසි විතර්කයක් විතර්ක කරන්න කැමතිද ඒක ඔහුට විතර්ක කරන්න පුළුවන්. යම් විතර්කයක් විතර්ක කරන්න අකමැතිද එය නොකර ඉන්න පුළුවන්. යම් විතර්කයක් විතර්ක කරන්න අකමැතිද අසතුටුද ඒක විතර්ක නොකර ඉන්න පුළුවන්. යම් අදහසක් සිතන්න කැමතිද ඒක සිතන්න පුළුවන්. යම් අදහසක් සිතන්න කැමති නැද්ද ඒක නොසිතා ඉන්න පුළුවන්. මේ විදිහට යා චේතු වශී ප්‍රාප්ත තමන්ගේ සිටිවිලි ධාරාව තමා වසඟයට ගත්තු කෙනෙක්. දැන් මේ කියන්නේ මහා ප්‍රඥයා මහා පුරුෂයා වෙන්න තියෙන ලක්ෂණය. තමන්ගේ සිටිවිලි ධාරාව තමන්ගේ පාලනයට ගත්තු කෙනෙක්. මොකද්ද? තමන්ට හිතන්න පුළුවන් දේ තමන් යමක් කැමතිද හිතන්න ඒක ඕන තරම් හිත ඉන්න පුළුවන්. තමන් යමක් හිතන්න කැමති නැද්ද ඒක නොසිතා ඉන්න පුළුවන්. අපිට තියෙන වදේ මොකද්ද? අපි හිතන්න යමක් කැමතිද ඒක හිතා ගන්න බෑ. අපි හිතන්න යමක් අසතුටුද වැල වගේ එනවා. ඒකෙන් බේරෙන්න බෑ. උල්පතකින් වතුරින් නැහැ එනවා. එතකොට මේ ස්වභාවය තමයි සිතේ තියෙන්නේ. එතකොට මහා ප්‍රඥයා මහා පුරුෂයා කුමක්ද කළා තියෙන්නේ? ඒ සිටිවිලි ස්වභාවය වසඟ කළා. Tamanට උවමනාදී විතරක් හිතනවා. උවමන නැති දේවල් හිතන්නේ අතෑරලා. ඒක කියන තුන්වෙනි කරුණ. දෙවෙනි කරුණ. ඊළඟට කියනවා
බ්‍රාහ්මණය මහා පුරුෂයා මහා ප්‍රඥයා ඊතා පහසුවෙන් වෙහෙසක් නැතුව නිදුකින් පළවෙනි ධ්‍යානෙ උපද්දවපු කෙනෙක් විය යුතුයි. දෙවෙනි ධ්‍යානියත් උපද්දවපු කෙනෙක් විය යුතුයි. තුන්වෙනි ධ්‍යානියත් උපද්දවපු කෙනෙක් විය යුතුයි. සතරවෙනි ධ්‍යානියත් උපද්දවපු කෙනෙක් විය යුතුයි. මේ ධ්‍යාන සතරට යා කැමැති වේලාවක සමවදින්න පුළුවන් කෙනෙක් විය යුතුයි. මහා පුරුෂයා මහා ප්‍රඥයා. ඊළඟට කියනවා බ්‍රාහ්මණය මහා පුරුෂයෙක් වෙන්න උමනා හතරවෙනි කාරණේ මේකයි කියනවා. ආසවානං khය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං. ආශ්‍රව ක්ෂය කොට ආශ්‍රව රහිතව අරහත් ඵලය චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කරපු කෙනෙක් විය යුතුයි. බලන්න බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂයා පිළිබඳ විග්‍රහය. දැන් බලන්න දේශපාලනඥයාගේ විග්‍රහය ඒක ලෞකිකයි නේ. ඒක ලෞකිකයි. මේක ලෞතුරුයි. අනේක මේකේ බුදුරජාණන් වහන්සේ පළවෙනි එක හැරි දැක්කේ මොකද්ද? බොහෝ ජනයාට හිතසුව පිණිස. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය මේ කරුණු හතර මහා පුරුෂයෙකුගේ ලක්ෂණ හැටියට මා දන්නා නිසා ඔබ කියු කරුණ මම අනුමෝදන් වන්නේ නැහැ. මම ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. නමුත් මේ කරුණු හතරෙන් යුක්ත කෙනා තමයි මහා පුරුෂයා මහා ප්‍රඥයා කියලා මං කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වස්සකාරට ප්‍රකාශ කළා. දැන් බලන්න මේ ඒ කාලේ හිටපු මිනිස්සුන්ගේ දැන් වෙන කෙනෙක් නම් හිතනනේ මගේ කතාවස පිළිගත්තේ නැහැ. මට ගෞරවයක් දුන්නේ නැහැ. මට තැනක් දුන්නේ නැහැ. මම පල්ලුණා. එහෙම හිතනවා නේද ගොන් අය? දැන් මේ එහෙම කෙනෙක් නෙමෙයි. මෙයා කියනවා ආචාර්යම් බෝ ගෞතම බවත් ගෞතමයන් වහන්සේ ආශ්චර්යයි. අභූතං බෝ ගෞතම බවත් ගෞතමයන් වහන්සේ අද්භූතයි. යාව සුභාසිත මිදං භූතා ගෞතමේන බවත් ගෞතමයන් වහන්සේ කොච්චර හරි දෙයක්ද මේ කිව්වේ. බලන්න මේ මිනිස්යාගේ තියෙන වැදගත්කම. වැදගත්. කියන මේ කරුණු හතරෙන් යුක්ත කෙනෙක් කියලායි මම භාග්‍යවතුන් වහන්සේ ගැන හිතන්නේ. පඩ්ගාලා මෙයා කරුණ අල්ලගත්තා. බලන්න කලින් තමන් ඉදිරිපත් කරපු කරුණ ප්‍රතික්ෂේප කළා කියලා නැත්නම් නොපිළිගත් අනුමೋದන් උන්නේ නැහැ කියලා සිතේ ඇති උනේ නැහැ පිරිහිච්ච ගතියක්. නිදහස් මනසේ මේ පුද්ගලයා හිටියා. දැන් අරකට දෘෂ්ටිගතිකව හිඳලා ඒ තමන් කියපු කාරණේට ප්‍රශංසාවක් බලාගෙන ගියා නම් ගැටෙන්නේ නැද්ද? ගැටෙනවා අනිවාර්යයෙන්ම. එහෙම කෙනෙක් නෙමෙයි මෙයා. මෙයා නිදහස් මනසෙන් හිටපු කෙනෙක්. දැන් බලන්න අපිට හරි වැදගත් ධර්මයේ වුණා සොයාගෙන යෑමේදී නිදහස් මනසින් සිටීම. නිදහස් මනසින් නොසිටියොත් පත් ගාලා ඒ අදහසට විරුද්ධ තර්කයක් සිතට එනවා. ඒකෙන්මයි තමන්ගේ ධර්මාර්ගේ වැළකී යන්නේ. ඒ නිසා මෙයා එකපාරට කිව්වා ආශ්චර්යයි අද්භූතයි හරියටම හරි භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණ ඔය කරුණු හතරෙන් යුක්තයි. බෞද්ධ ගෞතමයන් වහන්සේ මෙයා කියනවා බවංගි ගෝතමෝ බෞජන හිතාය පටිපන්නෝ බෞජන සුඛාය. බෞද්ධ ගෞතමයන් වහන්සේ නෙව බෝධනයාට හිතසුව පිණිස පිළිපන්න උතුමා. බෞද්ධ ගෞතමයන් වහන්සේ නේද බොහෝ ජනයාව ආර්ය න්‍යායෙහි පිහිටුවන්නේ. බෞද්ධ ගෞතමයන් වහන්සේ තමයි කුසල් දහම් වල කල්යාණ ධර්මයන්හි මිනිසයන්ව යොදවන්නේ. ඒ මහා පුරුෂයෙකුගේ ප්‍රධාන සලකුණු භාග්‍යවතුන් වහන්සේ තුල තියෙනවානේ. ඊට පස්සේ කියනවා බෞද්ධ ගෞතමයන් වහන්සේට යම් විතර්ක කරන්න කැමති නම් බෞද්ධ ගෞතමයන් වහන්සේ විතර්ක කරනවා. යම් විතර්ක කරන්න අකමැති නම් බෞද්ධ ගෞතමයන් වහන්සේ විතර්කය කරන්නේ. යම් සංකල්පයක් හිතන්න
ගෞතමයන් වහන්සේ කැමති නම් භවත් ගෞතමයන් වහන්සේක ඒ සංකල්පේ හිතනවා. යම් අදහසක් හිතන්න අසතුටු නම් ඒක හිතන්නේ භවත් ගෞතමයන් වහන්සේ ඒකාන්තයෙන්ම චේතු වශී ප්‍රාප්තයි. ඒ කියන්නේ Tamanගේ සිත් හසර නැත්තම් සිටිවිලි ධාරාව වසඟයට පත් කරගෙන ඉන්නේ. බලන්න මේ දේශපාලනඥයෝ හඳුන ගන්න හැටි පුද්ගලයන් වනේ Tamanගේ වාසිය බලන්නේ නැති හරි මිනිස්සු බි. ඒ වෙලාවට හරියටම ඒ කාරණේට හිත පහදවා ගන්නවා දෙබිඩි හිත නැති අය. ඊළඟට කියනවා බවංහි ගෞතමෝ චතුන්නං ජානානං. භවත් ගෞතමයන් වහන්සේ තමයි ප්‍රථම ධානයේ, ද්විතීය ධානයේ, තෘතීය ධානයේ, චතුර්ථ ධානයේ කියන මේ ධාන හතර බොහොම පහසුවෙන් ලබාගෙන, නිදුකින් ලබාගෙන, සුවසේ ලබාගෙන ඒට සමවැදිමින් ඉන්න කෙනෙක්. ඊට පස්සේ කියනවා භවත් ගෞතමයන් වහන්සේ තමයි ආශ්‍රවයන් ඡේ කරලා අනාශ්‍රව වූ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සාක්ෂාත් කොට වාසය කරන්නේ. දැන් මෙහෙම මේ වස්සකාර කියනවා. බුදුරජාණන් වහන්සේ මහා පුරුෂයා ගැන මහා ප්‍රඥා ගැන කියපු ලකුණු බුදුරජාණන් වහන්සේ තුල ඔබ වහන්සේ තුල තියෙනවා භාග්‍යවතුන් වහන්සේ කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අද්ධාඛෝතේ බ්‍රාහ්මණ ආසජ්ජ උපනීය වාචා භාසිතා. බ්‍රාහ්මණී ඒකාන්තයෙන්ම ඔබ වචනේ ඉස්මතු කළා. ඉස්මතු කළ වචනේ මං උදෙසා පැවසුවා. අපිට තියාහන් ව්‍යාකරිසම. ඒ නිසා මං දැන් ඔබට කියන්නම්. ඒ නිසා දැන් ඔබට මං කියන්නම්. කියනවා බ්‍රාහ්මණය බොහෝ ජනයාට යහපත පිණිස, බොහෝ ජනයාට සැපේ පිණිස, බොහෝ ජනයාව ආර්ය න්‍යායයේ පිහිටුවන, කල්යාණ ධර්මයේ කුසල ධර්මයේ පිහිටුවන කෙනා මම. බුදුරජාණන් වහන්සේ වස්සකාරට කියනවා. ඊට පස්සේ කියනවා බ්‍රාහ්මණය යම් විතර්ක කරන්න කැමතිද මම ඒක විතර්ක කරනවා. යම් විතර්ක කරන්න අකමැතිද මම ඒක විතර්ක කරන්නේ නැහැ. යම් අදහසක් සිතන්න මම කැමතිද මම ඒක සිතනවා. යම් අදහසක් හිතන්න අකමැතිද මම ඒක හිතන්නේ කියනවා බ්‍රාහ්මණය මම චේතෝ වචී ප්‍රාප්තව ඉන්නේ. හරි ලස්සන වචනයක් කියනවා. චේතෝ වසිප්පත්තෝ විතක්ක පතේසු. මේ සිත වැඩ කරන රටාව මං වසඟ කරලා ඉන්නේ. ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණය මම ඊතා පහසුවෙන් නිදුකින් සුවසේ ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය කියන මේ ධාන හතර බං ඇති කරගෙන ඉන්නේ කියනවා. පහසුවෙන් සමවදිනවා කියනවා. ඊට පස්සේ කියනවා බ්‍රාහ්මණය මම මේ ආශ්‍රවයන් ප්‍රහාණය කරලා කෙලෙස් රහිතව වාසය කරන්නේ. ආසවක්ඛේ ඥානෙ ලබාගෙන වාසය කරන්නේ කියලා කියනවා. එතකොට බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ උන්වහන්සේ ගාථාවක් දේශනා කළා. යෝ වේදි සබ්බ සත්තානං මච්චු පාසා පමෝචනං හිතං දේව මනුස්සානං ඥායං ධම්මං පකාසයි. එතකොට යම් කෙනෙක් මච්චු පාසා කියන්නේ මච්චු පාසා පාසය කියන්නේ තොණ්ඩුව උගුල. ඔව් මච්චු පාසා කියන්නේ මාර්යාගේ උගුල. මාර්යාගේ උගුලට හිර වී සිටින සතුන්ව යමෙක් නිදහස් කරයිද? මාර්යාගේ උගුලට හසු වී සිටින සතුන්ව යමෙක් නිදහස් කරයිද? ආන් ඒ කෙනා දෙවියන්ටයි මිනිසුන්ටයි අවබෝධ කළ යුතු ධර්මයේ පවසනවා. දෙවියන්ටයි මිනිසුන්ටයි අවබෝධ කළ යුතු ධර්මයේ පවසනවා. ඉතින් මේ කෙනාව දෙවියන් මිනිසුන් දැක්කහම ඒ කෙනා ගැන ඇසුනාම
බහුජනෝ පසීදති. බොහෝ දෙනා පැහැදෙනවා. කවුරු ගැනද පහදින්නේ? බුදුරජාණන් වහන්සේ ගැන. මග්ගා මග්ගස් කුසලෝ. මාර්ගය ගැනත් දක්ෂයි. මාර්ගයේ නොවන කාරණේ පෙන්වා දෙන්න දක්ෂයි. මොකද උන්වහන්සේ අපිට පෙන්වා දුන්නේ මෙන්න මේ කාරණේ නිරේ යනවා. මේ කාරණෙන් තිරිසන් අපායන. උන්වහන්සේ උපමා කර කර පෙන්වා දුන්නානේ නේ. උන්වහන්සේ පෙන්වා දුන්නා මේ මනුස්ස ලෝකෙට ආවට පස්සේ සමහර යන පාර වැටිලා තියෙන්නේ දැන් බඩගින්නේ පිපාසෙ මිනිසෙක් ඉන්නවා. මේ මිනිස්සයා යම්කිසි පාරක යනවා. ඒ පාර වැටිලා තියෙන්නේ ගිනි අඟුරු වලකට. එතකොට ඈත ඉඳලා කෙනෙක් බලාන ඉන්නවා. එයාට පේනවා මේ අසවල් කෙනා මේ පාරේ යනවා, හැබැයි යන්නේ නරක තැනට. කොහෙටද යන්නේ? ගිනි අඟුරු වලට. එයාට පස්සේ කාලේ පේනවා මේ පුද්ගලයා ගෙනි අඟුරු වලේ වැටිලා දුක් විඳිනවා. ඒ වගේ කියන බුදුරජාණන් වහන්සේ දකිනවා නොයා යුතු පාර. ඒ නොයා යුතු පාරේ සමහරු යනවා. සතුන් මරනවා, ඔසෝරකම් කරනවා, වැරදි කාම සේවනයේ දෙනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා, බිඳෝනවා, අසමගි කරනවා. එහෙම යද්දි බුදුරජාණන් වහන්සේට පේනවා මේක. එතකොට පේනවා මේකේන මේ ගමන දිගටම ගියොත් වැටෙනවා අරගිනි අඟුරු. පස්සේ කාලේ පේනවා ඒකේනා නිරේ ඉපදිලා දුක් විඳිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ වගේම තවත් සමහරු පේනවා පිපාසිත බඩගින්නෙන් පිපාසෙන් ඉන්න කෙනෙක් මේකේනා පාරක යනවා. ඒ පාරේ වැටිලා තියෙන්නේ අසුචි වලකට. එතකොට ඈත ඉඳලා කෙනෙක් දකිනවා අනේ මේ පුද්ගලයා මේ පාරේ දිගටම ගියොතින් අර අසුචි වලේ නෙම වැටෙන්නේ. පස්සේ කාලේ පේනවා මෙයා අසුචි වලේ වැටිලා ඉන්නවා. ඒ වගේ තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන සමහර මිනිස්යන්ගේ ක්‍රියාකලාපේ දැක්කහම පේනවා මේකේන තිරිසන් අපායේ උපදිනවා. තිරිසන් අපායේ උපදිනවා. පස්සේ කාලේ පේනවා යා තිරිසන් සතෙක් වෙලා ඉන්නවා. තිරිසන් සතෙක් වෙලා බුදුරජාන් වහන්සේගේ කාලේ බල්ලෝ වෙලා හිටියේ මිනිස්සුන් අඳුනගත්තනේ. දැන් අර තෝදෙය වගේ අයව අඳුනාගත්තා. ඊළඟට අර කාශ්‍යප බුද්ධ කාලේ හිටපු පැවිද්දෙක් ගඟේ හිටියන්නේ මාළුවෙක් වෙලා කපිලවස්සයා හඳුනගත්තනේ. අද කොච්චර ඇද්ද අපි ඇසුරේ. තිරිසන් අපායේ ඉන්න අපේම නෑදෑයෝ අපේම අය කොච්චර ඇද්ද. අපිට අද හොයාගන්න පිළිවෙලක් නෑනේ. එතකොට බලන්න ඒ අර මගතොට වැරදීමෙන් වැටෙනවා. උන්වහන්සේ දේශනා කළේ උපන්න මිනිසයා තිරිසන් අපායේ වැටීම කුමක් වගේ කියලාද? අසුචි වලේ වැටුණා වගේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා බඩගින්නෙන් පිපාසෙන් මිනිසෙක් ඉන්නවා. ඒ මිනිසයා දැන් පාරක යනවා. යනකට හැබැයි මේ පාර කාන්තාර ප්‍රදේශයක්. ගස් තියෙනවා යන්තම් කොළ තියෙන එක අවුව ඒ කියන්නේ අවුවෙන් වලකින්න සෑහෙන්නේ නැහැ. ඉතින් මෙයා ගිහින් පිපාසිතව පීඩිතව අර ගහ යටට වෙලා වැටිලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දැක්කේ පෙරේත ලෝකේ ඒ වගේ. ඒ කියන්නේ පෙරේත ලෝකේ ඉපදිච්ච එක්කෙනා අමාරුවෙන් තමයි ඉන්නේ, පහසුවකින් නෙවෙයි. ඉතින් උන්වහන්සේ දැක සමහර මිනිස්යන් ජීවිතේ ගත කරන පිළිවෙල බැලුවාම එයාට යන්න තියෙන්නේ කොහෙද? පෙරේත ලෝකේ. පෙරේත ලෝකේ යන්න තියෙන්නේ. එතකොට ඒක නා පෙරේතයන් අතර ගිහිල්ලා ඉපදිලා දුකසේ වාසය කරනවා බුදුරජාණන් වහන්සේට පේනවා. දැන් අර එක සිද්ධියක් ඒක තැනක තියෙනවා. ඒ කියන්නේ මීට කල්ප 92කට කලින් විපස්සී බුදුරජාණන් වහන්සේට කලින් පුස්ස කියන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ කල්ප 92කට කලින් එතකොට මේ දානයක් සංවිධානය කළ තරුණයෙක් ඒ බුදුරජාණන් වහන්සේ සංවිධානය කළා දානමාන දුන්නා. දීලා පිරිසකට කිව්වා මෙන් මම සංඝයා උදෙසා බුදුරජාණන් උදෙසා දානමාන ලෑස්ති කළා. ඔන්න ඔබත් මේකෙන් පින්දහම් කරගන්න කියලා ඉතින් මිනිස්සු ගණන්ලා දාන උපකරණ දුන්නා. මේගොල්ලෝ මොකද කළේ? දුන්නේ නෑ සංඝයාට. මේගොල්ලෝ කෑවා. ඊට පස්සේ මේගොල්ලෝ මැරිලා ගිහින් නිරේ උපන්නා. ඊට පස්සේ പ്രേත ලෝකෙට ආව. දැන් කල්ප 92ක්. ඒ කියන්නේ නිරේට ගියා, පෙරේත ලෝකෙට ආවා.
දැන් මේගොල්ලෝ පෙරේතයෝ රංචුව කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සිටිද්දී කාශ්‍යප බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ගියා. ගිහිල්ලා කිව්වා අනේ භාග්‍යවතුන් වහන්සේ මේ පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙච්ච වැරද්දක් නිසා අපි නිරේ ගියා. ඊට පස්සේ දැන් අපි පෙරේතයෝ වෙලා ඉන්න මේකින් අපි නිදහස් වෙන දිනයක් පේන්නේ. අනේ අපිට පින් අනුමෝදන් වෙන්න පිළිවෙලක් කියන්න කිව්වා. කොයි බුදුරජාණන් වහන්සේද කිව්වේ? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පෙරේතයින්ට කිව්වා මේ බුද්ධ ශාසනයෙන් නුඹලට පින නැහැ කිව්වා. බඳිනම් පින් අනුමෝදන් වෙන්නත් පිනක් තියෙනනි. නුඹලා යම් දානයක් සංවිධානය කළාද නුඹලාගේ දානේ තරුණේ ඒ තරුණයා උපදිනවා කිව්වා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බිම්බිසාර කියන නමින්. එදාට නුඹලාට පින් ලබා ගන්න වාසනාව තියෙනවා එතික් බෑ කිව්වා. යම් කෙනෙකුගේ දානයක් ගසා කෑවද එයාම පින් දෙනකන් ඒක ඉදිලා තියෙනවා. ඔන්න බලන්න යන හිදියේ. එතකොට බිම්බිසාර රජුරෝ අර වේළුවනාරාම දානමේ ඒ පින්කම දවසේ තමයි හඬාගෙන ඇවිල්ලා රෑ පෙරේතී ටික පෙනී හිටියා. ඊට පස්සේ තමයි ඊට පහවදා දානේ දීලා ඔන්න ප්‍රේත ලෝකෙන් පිනක් ගත්තේ. කල්ප 92ක්ම පිනක් නැතු විරේ. අපිට හිතෙන්නේ දැන් අපි හිතාගෙන ඉන්නේ එහෙම නෙමෙයිනේ. මේ ප්‍රේත ලෝකෙපන්න මේ අපි පින යවනවා. හරි. දැන් ගොඩ. අපි හිතාගෙන එහෙම නේද? එතකොට අපි හැමතිස්සෙම මේ සිටේ මායාවට අහු වෙවි යනවා මිසක් ඇත්ත හැමතිස්සෙම වැහෙනවා. දැන් බලන්න මේ වගේ යන සසරේ ඉතින් බුදුරජාණන් වහන්සේ මේවා අපිට පැහැදිලි කරලා පෙන්වා දෙනවා. ඊට පස්සේ උන්වහන්සේ පෙන්වා දෙනවා පිපාසිත බඩගින්න ඉන්න මිනිසෙක් පාරක යනවා. පාරක යනකොට එයාට හම්බ වෙන හොඳ අතුයිති සෙවණ තියෙන ගහක්. මේ ගහ යට ගිය මං හරිනවා මනුස්ස ලෝකේ ඒ වගේ කිව්වා. එතකොට දැන් අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා දැන් ඔන්න අපි ඉපදිලා ඉන්නවා. එතකොට මොකද්ද මේ සෙවණ තියෙන අතුයිති විහිදිච්ච ගහක් යට ඉන්නේ අපි මේ. ඊට පස්සේ මේ ගහ යටින් කොහෙට යන්න වේද කියන එක තීරණය වෙන්නේ අපේ ක්‍රියාව විසින්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තව පිපාසිත මිනිසෙක් ඉන්නවා මෙයා යනවා පාරක. හැබැයි ඒ පාර වැටලා තියෙන්නේ ගේකට. හොඳට ජනේන දොරවල් තියෙන, ඇඳපුටු මේස තියෙන හොඳ ගේකට. එතකොට ඇස් තියෙන කෙනෙක් බලන් ඉඳලා හිතනවා මෙයා යන පාරේ ගියාම මෙයාට අර ගේ හම්බ වෙනවා. එතකොට මෙයාට ටික කාලයක් ඒ ගෙදර විවේකයෙන් ඉන්න පුළුවන්. මේ වගේ කියන උන්වහන්සේට සමහර අය දැක්කම් පේනවා මෙයා නම් යන්නේ දිවි ලෝකෙ. මෙයා නම් දෙවි කෙනෙක් වෙලා සුවසේ වාසය කරයි කියලා. එතකොට පස්සේ පේනවා එයා දෙවි කෙනෙක් වෙලා සුවසේ ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තව පාරක් තියෙනවා. ඒ පාර තමයි බුදුරජාණන් වහන්සේ කපලා දෙන පාර. ඒ පාර කෙලීම වැටෙන්නේ ලස්සන වනාන්තරයක් තියෙනවා. ඊළඟට නිල් දියදහර තියෙන පැම්පකුණක් තියෙනවා. අර පිපාසයෙන් පීඩිත කෙනා බලන්න පිපාසයෙන් පීඩිත කෙනා කලින් ගියා ගිනි අඟුරු ගොඩේ වැටුණා. පිපාසිනේ උන්නේ නැහැ. ඊළඟට පිපාසයෙන් පීඩිත කෙනා ගියා අසුචි වලේ වැටුණා. පිපාසිනේ උන්නේ නැහැ. ඊළඟට පිපාසයෙන් පීඩිත කෙනා ගියා කොළ අඩු ගහයට අමාරුවෙන් ඉන්න පිපාසිනේ වෙන්නේ නැහැ. ඊළඟට පිපාසයේ තියෙන එක්කෙනා ගියා ගහක් යට ඉන්නවා පිපාසිනේ වුන්නේ නැහැ. ඊළඟට යනවා පිපාසෙන් ගයක් හම්බුණා පිපාසිනේ වෙන්නේ නැහැ. ඊළඟට පාරක් තියෙනවා ඒ පාරේ ගියම පැම්පකුණක් තියෙනවා. මෙයා ඒ පැම්පකුණෙන් පෑන් පානය කරනවා. හොඳට නානවා. නාලා පිපාසයේ සංසිඳවාගෙන අර ගස් යට සුවසේ හාන්සි වෙලා ඉන්නවා. ඒ වගේ කියනවා කෙනෙක් කාර්යස්ථාංගික මාර්ගයේ ගමන් කිරීම. ගමන් කළාට පස්සේ යාට ධර්මය අවබෝධ කරලා එයා සැපසේ වාසය කරනවා. එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ මාර්ගය සහ අමාර්ගය මේක ගියොත් මේකයි මේ මාර්ගය ගියොත් යහපත මේ මාර්ගය ගියොත් අයහපත කියලා මග නොමග දෙකම පෙන්වා දෙන්න බුදුරජාණන් වහන්සේ දක්ෂයි. දැන් බලන්න උන්වහන්සේ නොමග විස්තර නොකරනද අපි බොහෝ දෙනෙක් නොමග යන්න තිබ්බ නේද? එතකොට උන්වහන්සේ නොමග දක්ෂ විදියට පෙන්වා දීපු නිසා නේද අද අපි මේක නොමග කියලා තේරුම් ගන්නේ. නැත්නම් තේරුම් ගන්න පිළිවෙලක් නැහැ. මට අපි මේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් කිව්වා අර එංගලන්තේ අර එක කාලයකට මේ ගස්වල හැදෙනවලු හරියට දැල්ලඹු. හැදෙනකොට මේ උදේ පාන්දර චූටි මිටියක් අතට දීලා
තාත්තා පුතාට කියනවලු දලුව පෙන්නනවා චප්ප කරපන් ගිහිල්ලා කියලා. එතකොට පුතා ගිහිල්ලා අර දලුව ටික තලනවා. තල යනවා. ඉතින් ඊට පස්සේ දැන් ගොඩක් අය කරන්නේ ඒවට බෙහෙත් ගාලා මරනවා. දැන් එතකොට ඒ සාමනාංශිකෝ ඒ ළඟ තිබුණ අත්තක දලබුව වැදිලා ඊට පස්සේ වටේ ගෙවලින් කියලා තියෙනවා වහම මේ සත්තු ටික මරලා දාන්න අපි ඔක්කොම මැරුවා මේගොල්ලෝ තියාගන්න හොඳ නෑ කියලා. එතකොට මේ කියලා තියෙන අපි මරන්නේ නෑ කියලා. එහෙම කරන්න එපා. ඒගොල්ලෝ ඒ මොනත් ෆැමිලි කරනවා කියලා. ඊට පස්සේ ළමෙක් ඒ අතු ටික කපලා ඒ ටික කපලා වීසි කරන්න කැලේට ගෙනියන්න හදනකොට එතනදි සුද්දෙක් කියලා තියෙනවා කැලේට දැම්මොත් බලාගෙන යෝක. කැලේට දැම්මොත් වහම කෝල් කරලා අපි කියනවා මේ එතකොට මේගොල්ලෝ ඔක්කොම කොල් ටික කාලා දානවා. එතකොට ඔක්සිජන් නැති යනවා. බලන්න මේ හරියට අර ළමයි මහනුනම් ಜಾති වඳිනවා වගේ කතාව. අර මේ 54 දෙනෙක් කොල්ල කෑවම ඔක්සිජන් නැති වුණා කියලා කියුවාම ඒ මරපන් කියලාමයි මේ කියන්නේ. එතකොට බලන්න මග නොමග හඳුනන්නේ. මග නොමග දන්නේ. හඳුනන්නේ. එතකොට මග නොමග හඳුනන්නේ නැති නොදන්නා පිරිසක් තමයි අද ලෝව පාලනය කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මාර්ගයක් දන්නවා. ඔව් අමාර්ගයක් දන්නවා. මග්ගස්ස කුසලෝ කතකිච්චෝ කලේතු දේවල් කොට ඉවරයි සමාප්තයි. අනාසව ආශ්‍රව රහිතයි. බුද්ධෝ බුදුරජාණන් වහන්සේ අන්තිම ශාරීරෝ ඔව් අන්තිම ශරීරයේ දරා වැඩ සිටිනවා. මහා පඤ්ඤෝ මහා ප්‍රඥායි මහා පුරුෂෝති උච්චති. උන්වහන්සේට තමයි මහා පුරුෂයා මහා ප්‍රඥයා කියලා කියන්නේ. දැන් එතකොට බලන්න මේ දේශනාවෙන් අපිට මේ සාමාන්‍ය ලෝකයා මහා පුරුෂයා ගැන කරපු විග්‍රහයත් ඊළඟට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා පුරුෂයා ගැන කියපු විග්‍රහයත් අතර පැහැදිලි වෙනසක් අපිට දකින්න පුළුවන්. ඒ ළඟම තව දේශනාවක් තියෙනවා. මේකේ නම ද්‍රෝණ සූත්‍රය. ද්‍රෝණ බමුණ ගැන අහලා තියෙනව නේද? එයා ගැන මේ තියෙන්නේ. ද්‍රෝණ බමුණගේ විශේෂත්වය මොකද්ද? ඔව් ද්‍රෝණ බමුණා තමයි අර රජවරු කණ්ඩායම් 8ක් ඇවිල්ලා යුද්ධ කරන්න ලෑස්ති වුණානේ 13 වහන්සේලා ගන්න. ඒකට කියන්නේ මොන කෝලහලේද? ධාතු කෝලහලේ. හැබෑවටම යුද්ධ කරන්න ලෑස්ති වුණා. යුද්ධ කරන්න ලෑස්ති වුණාට පස්සේ මේ ද්‍රෝණ බමුණා මැදිහත් වෙලා තමයි මේක බේරුවේ. එතකොට ද්‍රෝණ බමුණා මේ වැඩේ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. උන්වහන්සේ දන්නවා. මේ 13 වහන්සේ බෙදන්නේ මෙයා කියලා. එදා බුදුරජාණන් වහන්සේ මේ උක්කටා කියන නගරයටයි සේතව්‍ය කියන නගරයට අතර තමයි වඩිමින් හිටියේ. උක්කටා කියන නගරයයි සේතව්‍ය කියන නගරයේ අතර පාරේ තමයි වඩිමින් සිටියේ. අපි කිව්වොත් එහෙම ඔන්න පොල් ගහ වෙලයි කුරුණෑගලයි ගමු. වගේ අතර. නමුත් මේ වගේ ළඟක් නෙමෙයි. මේ කියන්නේ අද්ධාන මග්ග. අද්ධාන මග්ග කියන්නේ දුර මාර්ගයක්. දුර මාර්ගයක හිටියේ. එතකොට මෙයත් ද්‍රෝණ බ්‍රාහ්මණයත් ඒ පාරේ යනවා. එයාගේ ශිෂ්‍ය පිරිස 500ක් එක්ක. එයා හරි පිළිගත්තු බ්‍රාහ්මණයෙක්. එතකොට මේ පැහැදිලිව පේන මේ සිද්ධිය කියද්දි ඒ කාලේ තාර පාරවල් නැහැනේ. මේ සාමාන්‍ය වැලි පාරනේ. වැලි පාර තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ද්‍රෝණ බ්‍රාහ්මණයා යන පාරේ උන්වහන්සේගේ පාසටහන මේ වැල්ලේ වැල්ලේ තිබ්බා. හැබැයි මේකේ සඳහන් වෙනවා ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ පාසටහන අදිෂ්ඨාන කරලා තිබ්බොත් මිසක් පාසටහන නැහැ. ඉඳලා තියෙනවා අහස් ගමන් යන අශ්වය జాතියක් සයින්දව අසුන් කියලා. ඒ සයින්දව අශ්වයාට පුළුවන් පොකුණක් කුඩින් යන්න නෙළුම් කොළේට කකුල තියලා. හැබැයි නෙළුම් කොළේට මුකුත් වෙන්නේ නැහැ. ඒ සයින්දව අශ්වයාට පුළුවන් නෙළුම් කොළේට කකුල තියලා අශ්වයාගේ කුර නෙළුම් කොළේ ගැටෙමින් යන්න පුළුවන් නෙළුම් කොළේ මේ සිදුරු වෙන්නේ නැතුව. දැන් බුදුරජාණන් වහන්සේගේ පාසටහන උන්වහන්සේ අඩිය තියලා ඊළඟ අඩිය තියකට මැකෙනවා. එතකොට එදා උන්වහන්සේ පාසටහන තිබ්බා.
බුදුරජාණන් වහන්සේගේ පාසටහන් උන්වහන්සේ තිබ්බා. තිබ්බහම දැන් මේ ද්‍රෝණ බමුණා යනවා මේ පාරේ යද්දි එක පාට දැක්කා. මොකද දැක්කේ? මේ පාසටහන් දැක්කා. දැකලා හිතනවා ආචාර්යයන් වතබෝ පුදුමාකාර ආශ්චර්යයක් නේ. අභූතං වතබෝ හරි අద్భుතයිනේ. නවතිමානි මනුස්ස භූතස්ස පාදානි භවිෂති. මේකනම් මිනිස්සෙන්ගේ පාසටහන් නෙමෙයි. මේක බහුවචනෙන් තියෙන ඒක තේරුම පාසටහන් කීපයක් උන්වහන්සේ තියලා. ඒ පාසටහන් හොඳට මෙයා පාත් වෙලා බලලා බලනකට තියෙනවා අර නැබ සහිත මේ දහසක් අරවලින් යුතු සක් ලකුණු අර පාසටහනේ තියෙනවා. මේක දැකලා දැන් හරි පුදුමයි. මේක නම් මිනිස්සෙකුගේ වෙන්න බෑ. ඊට පස්සේ දුරුණ බමුණා බැලුව වටපිටාවේ කාගේද මේ සටහන් බලන්දි දැක්කා එක්තරා රුක්සෙවණක් මුල අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ඍජු කයෙන් වාඩි වෙලා කය ඍජු කොට මනස සිහිනුවණින් වැඩ ඉන්නවා. එතකොට මේ බ්‍රාහ්මණයා අර පාසටහන් හොයාගෙන යද්දි තමයි බුදුරජාණන් වහන්සේව දැක්කේ. මේක හරි ලස්සනයි තියෙන විදිය. මේක කියනවා අතකෝ ද්‍රෝණෝ බ්‍රාහ්මනෝ භගවතු පාදානි අනුගච්ඡන්තු අද්දස භගවන්තං අඤ්ඤතරස්මින් රුක්ඛමූලේ නිසින්නං. එකල්ලි ද්‍රෝණ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පාසටහන් අනුව යන්නේ. එහෙනම් පාසටහන් කීපයක් තිබිලා තියෙනවා. පාසටහන් අනුව යන්නේ අද්දස භගවන්තං අඤ්ඤතරස්මින් රුක්ඛමූලේ නිසින්නං. දැක්ක භාග්‍යවතුන් වහන්සේ එක්තරා වෘක්ෂ මූලයක වැඩ ඉන්න. කොහොමද දැක්කේ? පාසාදිකං හරි ලස්සනයි. පසාදනීයං දුටු පමණින් සිත පහදිනවා. සන්තින්ද්‍රියං ශාන්ත වූ ඉඳුරන් ඇති. සන්ත මානසං ශාන්ත වූ සිතක් ඇති. උත්තම දමත සමත මනුප්පත්තං උතුම් වූ සංසිඳුණු දමණය වූ බවට පත් වූ දන්තං දමණය වූ ගොත්තං රකින්න ලද ඉඳුරන් ඇති. සංයතින්ද්‍රියං සංවර කරන ලද ඉඳුරන් ඇති නාගං ශ්‍රේෂ්ඨ වූ. බුදුරජාණන් වහන්සේ දැක්ක. බලන්න මේ වචන ලස්සනට ඒ ලස්සන කියන. දැකලා අහනවා දේවෝනෝ භවං භවිස්සති. මේ අහන්නේ භවත ඔබ දෙවි කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ කියනවා බ්‍රාහ්මණේ මන් දෙවි කෙනෙක් නෙවෙයි. කියන භවත ඔබ ගාන්ධර්වයෙක්ද? ගන්ධබ්බෝ නෝ භවිෂති. ඔබ ගාන්ධර්වයෙක්ද? බ්‍රාහ්මණේ මං ගාන්ධර්වයෙක් නෙවෙයි. භවත ඔබ යක්ෂයෙක්ද? බ්‍රාහ්මණය මම යක්ෂයෙකුත් නොවේ. ඊට පස්සේ අහනවා බ්‍රාහ්මණය එහෙනම් ඔබ මිනිසෙක්ද? බ්‍රාහ්මණය මම මිනිසෙකුත් නොවේ. එතකොට මෙයාට උන්නේ දැන් බලාගන්න බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ගැන විග්‍රහයක් කළා. මොකද්ද? මම දෙවියෙක් නොවේ. මම ගාන්ධර්වයෙකුත් නොවේ. මම යක්ෂයෙකුත් නොවේ. මිනිසෙකුත් නොවේ. එතකොට දැන් මෙයාට හරි ප්‍රශ්නයක්. මෙයා කියනවා හරි වැඩන්නේ. මම ඔබ වහන්සේ දෙවි කෙනෙක්ද කියලා ඇහුවාම දෙවි කෙනෙක් නොවේ කිව්වා. ඔබ වහන්සේ ගාන්ධර්වයෙක්ද කියලා ඇහුවාම ගාන්ධර්වයෙකුත් නෙවෙයි කිව්වා. ඔබ වහන්සේ යක්ෂයෙක්ද කියලා ඇහුවාම යක්ෂයෙකුත් නොවේ කිව්වා. ඔබ වහන්සේ මිනිස්සෙක්ද කියලා ඇහුවාම මිනිසෙකුත් නොවේ කිව්වා. ඔබ වහන්සේ එහෙනම් කවුද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා බ්‍රාහ්මණය දෙවියෙක් වෙන්න හේතු වෙන යම් කෙලෙස් ඇද්ද? ඒ කෙලෙස් මා තුල නැහැ. ඒ නිසා මට දෙවියෙක් කියලා කියන්න බෑ. මොකද ඒ කෙලෙස් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා ඉවරයි.
මේකේ තියෙන ලස්සනට ඒක උන්වහන්සේ පෙන්නලා ඒ ආත්ම පහන වෙලා උච්චීන මූල මුලින්ම උදුරලා දාලා තාලා වච්චු කතා තල් ගහේ කරටි කැඩුනා වගේ නැති වෙලා අනභව කතා ඒක අභාවයටපත් වෙලා ආයතින් අනුපාද ධම්මා අනාගතේ හට නොගන්න ස්වභාවයටපත් වෙලා ඒ නිසා මං දෙවියෙක් නොවේ ගාන්ධාර්වික බවට පත් වෙන්නේ කෙනෙක් යම් ක්ලේශයකින්ද ඒ කෙලෙස් සම්පූර්ණයෙන්ම මගේ හිතෙන් ප්‍රහාණය වෙලා තියෙනවා. යක්ෂයෙක් බවට පත් වෙන්නේ යම් ක්ලේශයකින්ද ඒ කෙලෙස් සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා තියෙනවා. මිනිස්සෙක් බවට පත් වෙන්නේ යම් ක්ලේශයකින්ද ඒ කෙලෙස් සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා. බ්‍රාහ්මණය හිතන්න නිල් මහනිල් මලක් තියෙනවා. එහෙම නැත්නම් රතු නෙළුමක් තියෙනවා. එහෙම නැත්නම් සුදු නෙළුමක් තියෙනවා. ඔන්න මේවා හටගන්නේ ජලයේ. වැඩෙන්නේ ජලය. උඩට එනවා මේ මල. ඇවිල්ලා මේ ජලයෙන් නොතැවරි ජලයෙන් උඩට ඇවිල්ලා පිපී තියෙනවා. කියනවා ඒ වගේ බ්‍රාහ්මණය. මං උපන්නේ මේ ලෝකේ. දැන් බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයාට කියනවා. කවුද බ්‍රාහ්මණය? ද්‍රෝණට කියනවා. මං උපන්නේ මේ ලෝකේ. මං වැඩුණෙත් මේ ලෝකේ. හැබැයි මං වැඩිලා මේ ලෝකේ මැඩගෙන ඉහළට ආවා. ඉහළට ඇවිල්ලා ලෝකයේත් එක්ක නොතැවරී වාසය කරනවා. ලෝකෙත් එක්ක නොතැවරී වාසය කරනවා. කියන බ්‍රාහ්මණය දරා ගන්න මේ විදියට බුද්ධෝති මං බ්‍රාහ්මණ ධාරේහි බ්‍රාහ්මණේ දරා ගන්න මං තමයි බුද්ධ කියලා කියන්නේ. ඉතින් මේ බ්‍රාහ්මණයා බොහොම සන්තෝෂ වුණා. බොහොම සන්තෝෂයි. බුදුරජාණන් වහන්සේ ගාථාවක් ප්‍රකාශ කළා. යේන දේවූපපත්‍යස්ස ගන්ධබ්බෝවා විහංගමෝ යක්කත්තං යේන ගච්ඡේයං manussත්තංච අබ්බජේ තේමයං ආසවා කීනා විද්ධස්තා විනලී කතා. උන්වහන්සේ දේශනා කරන දෙවි කෙනෙක් වෙන විහංගමෝ අහසේ යන ගාන්ධර්වයෙක් වෙයිද යක්ෂයෙක් වෙයිද manussත්වයට යමෙක් යයිද ඒට හේතු වන කිසිම ක්ලේශයක් තථාගතයන් වහන්සේ තුල නැත. පුණ්ඩරීකං යථා වග්ගු තෝයේන නූපලිප්පති. ඒක කොහොමද ජලයෙන් උඩට ආපු? ඔව් පුණ්ඩරීක කියන්නේ නෙළුමක් සුදු නෙළුමක් වගේ. ඔව් තෝයේන නූපලිප්පති වතුර හා නොගෑවි තිබේ. ඒ වගේ නූපලිත්තෝමි ලෝකේන ඒ නිසා ලෝකයා සමග නොතැවරි නොගෑවි වාසය කරනවා. තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණේ නිසා බ්‍රාහ්මණය මට තමයි බුද්ධ කියලා කියන්නේ. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේව දැන් මේ ඔක්කොම බුද්ධ දේශනා. අද අපි උදේවරුවෙත් හවස්වරුවෙත් අපි මේ කිව්වේ කුමක් ගැනද? බුදු ගුණනේ. බුදුරජාණන් වහන්සේ ගැන අද අපි උදේවරුවේ අපි නොදැන සිටි කරුණු අපි පහක් අපි ඉගෙන ගත්තනේ. බුදුරජාණන් වහන්සේ තමයි ඉගෙනුවේ. උන්වහන්සේ ඉගෙනුවේ පහ මොනවද? ඔව් සබ්බඤ්ඤුත භූමි, සර්වඥ භූමිය. ඊළඟට උන්වහන්සේ ඉගෙනුවා අපට ඔව් කීනාශ්‍රව භූමිය. ඊළඟට ඉගෙනුවා සත්‍ය භූමිය. ඊළඟට ඉගෙනුවා ඔව් ශූන්‍යතා භූමිය. ඊළඟට තාදි භූමිය. ඒ කියන්නේ උන්වහන්සේ මේ ගුණවල පිහිටා සිටිනවා. මේ ගුණවල පිහිටා සිටිනවා. දැන් බලන්න අපි අර අරහං සම්මා සම්බුදාදී විග්‍රහ කරද්දී නමුත් අපිට එකපාරට මේව ගලප ගන්න බෑනේ නේ. නමුත් මේ බුද්ධ දේශනා වලින්ම ඒවා උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා. දැන් මේ සූත්‍ර දේශනාවේදී උන්වහන්සේ මහා පුරුෂයා විස්තර කළා. දැන් අපි මහා පුරුෂ ලක්ෂණ දන්නවනේ. නමුත් මහා පුරුෂයා මහා ප්‍රඥයා ගැන ඒ බුදුරජාණන් වහන්සේගේ අදහස ඉගෙන ගත්තාමයි අපිට තේරෙන්නේ මේ කියන දේවල් කොයිතරම් ගැඹුරුයිද, කොයිතරම් ඇත්තද. සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට හිතාගන්න බැරි දේවල්. එතකොට මේ අපිට මේකෙන් අපිට පැහැදිලිව පේනවා.
ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ ජීවිතය ගැන ඒ අපි දැන සිටීම අපිට කොයිතරම් උපකාරී වෙනවද? මොකද හේතුව උන්වහන්සේ දේශනා කළේ ඒ ගැන අපේ හිතේ පහද ගන්න නේද? උන්වහන්සේ අපිට දේශනා කළේ පහද ගන්න. බලන්න උන්වහන්සේ දේශනා කළ මේ විදිහට. මහණෙනි මේ සත්වයෝ ඉන්නවා අපදා පා රහිත සත්වයෝ ඉන්නවා. දීපදා දෙපා ඇති සත්වයෝ ඉන්නවා. චතුප්පදා සිව්පා ඇති සත්වයෝ ඉන්නවා. බහුප්පදා බොහෝ පා ඇති සත්වයෝ ඉන්නවා. රූපිනෝ රූප ලෝකවල සත්වයෝ ඉන්නවා. අරූපිනෝ අරූප ලෝකවල සත්වයෝ ඉන්නවා. සංඤිනෝ සංඥා තියෙන ලෝකවල සත්වයෝ ඉන්නවා. අසංඤිනෝ සංඥාව නැති සත්වයෝ ඉන්නවා. නේව සංඥා නා සංඤිනෝ සංඥාව ඇත්තෙත් නැති ලෝක තියෙනවා. ඒවැ සත්වයෝ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තථාගතෝ තේසං අග්ගමක්ඛායති. මේ සියලු සත්වයන් අතරින් අග්‍රවන්නේ තථාගතයන් වහන්සේ. අරහං සම්මා සම්බුද්ධෝ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ. යේ භික්කවේ බුද්දේ පසන්නා යම් කිසි කෙනෙක්ගේ තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදුනොත් අග්ගේතේ පසන්නා අග්‍ර වූ දෙයකටයි යොවුන් පැහැදුනේ. අග්ගේ කෝපන්න පසන්නානම් අග්ගෝ විපාකෝ හෝති. අග්‍ර වූ දෙයට පැහැදුණු කෙනාට අග්‍ර වූ විපාක ලැබෙනවා. දැන් බලන්න මේක කොයිතරම් ඒ කියන්නේ අපිට දැන් බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවන්න කියලා උන්වහන්සේ දේශනා කරන්නේ ඒකට නෙනේ. උන්වහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවන්න කියලා. මොකද අග්‍ර වූ විපාකය ඒ කෙනාට ලැබෙන නිසා. දැන් අර මට්ට කුණ්ඩලී වගේ චූටි ළමයි පවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන දෙවියන් අතර උපන්නේ. දැන් අපි ගත්තොත් එහෙම නිකම්ම අර සිද්ධාර්ථ කුමාරයාව පිටමත තබාගෙන ගියපු කාන්තකාස්වය අනෝමා නදියෙන් ඈතර වෙලා සිද්ධාර්ථ කුමාරයා ශ්‍රමණ ධර්ම පුරාන්ට යද්දි නොපෙනී යද්දි කාන්තකාස්වය අඬා හෘදේ පැලිලා මැරුණා. කොයිද උපන්නේ? දෙවියෙක් කියලා කාන්තක දිව්‍ය විමානේ. එතකොට බෝසතාණන් වහන්සේ ගැන හිත පහදවගෙන දෙවියන් අතර ගිහිල්ලානේ. එතකොට බලන්න මේකෙන් අපිට පේනවා මේ සිතී ඇති කරගන්න පැහැදීම බුදුරජාණන් වහන්සේ ගැන සිතී ඇති කරගන්න පැහැදීම කොයිතරම් අපට උපකාරී වෙනවාද කියලා. දැන් ඊළඟට දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ දානමාන දීපු අය හිත පැදිච්ච ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ධර්මය අවබෝධ කළේ නැද්ද? දැන් අර පඬිත සාමණේර කතාවේනේ අර දුගී දුප්පත් එදා වේල කුලි වැඩ කරගෙන ඉන්න කෙනෙක්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරලා දෙවියන් අතර උපන්න. වෙන ලෝකෙක ගියේ නෑ. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණාම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දායක පවුලක උපන්නා. පුංචි ළමයා. එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට දානෙ දුන්නා. රෝහිත කියන මාළු වෑංජනි. එතකොට මේ අම්මට ඇති වුණා දොළ දුකක්. මොකද්ද? රහතන් වහන්සේලා 509කට දාන දීලා කහපාට වස්ත්‍රයක් පොරවගෙන කසාය වතක් පුරවගෙන යටත් කොනේ ඉඳලා රෝහිත මාළුත් එක්ක බත් කන්න හිතුණා. බලන්න මේ හිතිච්ච විදියනේ. ඊට පස්සේ අවුරුදු 7 වුණා. පොඩි දරුවට මොකද වුනේ? අම්මලා කල්පනා කළා මේ දරුවා හොඳ සාරිපුත්ත මහරහතන් වහන්සේට බාර දෙන්න. ගිහිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ 16 අපේ ගෙදර ඉන්නවා කිව්වා. අර පුංචි පුතාට කිව්ව මොකද්ද? 16 බාර දෙන්න කැමති එක්කන් එන්න කිව්වා. ඉතින් ඥාතින් ඔක්කොම ගිහලා දවස් 7ක් දානි දුන්නා. පැවිදි කළා. හරි ප්‍රඥාවන්තයි. බලන්න එදා හිත පහදවාගෙන දානේ දීලා ඒ ධර්මයට ආසා කිරීම ඒ ජීවිතයේදී යාට මෝරලා තිබුණේ නැහැ පින. ඊළඟ ජීවිතේ අනිවාර්යයෙන්ම යාට ඒක විපාක දුන්නා. දැන් එතකොට අපිට පේනවා මේ ජීවිතේ අපිට යම්කිසි නොමේරු පිනක් ඇද්ද? මේ පින මෝරලා ඊළඟ ජීවිතේට අපිට උපකාරී වෙනවා අපි හරි විදියට කළා නම්. ඊට පස්සේ මේ පොඩි නම හරියට විමසනවනේ. පොඩි නම දැක්ක මිනිස්සු
ඔව් අර ඇලවේලි කපලා වතුර ගෙනියනවා. ඉතින් ඇහුවා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි අර කවුද අර ගොල්ලෝ? ඒගොල්ලන්ට තමයි කිව්වා දියාලුවෝ කියන්නේ. ජලය ගෙන යන්නෝ. ඒගොල්ලෝ මොකද කරන්නේ කියලා ඒගොල්ලෝ ගෙනියනවා කිව්වා Tamanට ඕනි දිහාට වතුර. ඊතර මේ පොඩි නම අහනවා ස්වාමීනි වතුරට හිතක් තියෙනවද? ඒගොල්ලොත් එක්ක යන්න. කිව්ව නෑ පොඩි නම වතුරට හිත නෑ. අපි කානුව කපනවා. ඒ පාරේ තමයි ඊට පස්සේ වතුර ගලන්නේ. වතුරට ඕනේ දිහා නෙමෙයි ඊට පස්සේ යන්නේ කිව්වා. එතකොට පොඩි නම කල්පනා කළා හිට පිට නැති වතුරත් දමණය වෙනවා නම් ඇයි මට මේ හිත දමණය කරගන්න බැරි? බලන්න පොඩි කෙනා හිතපු විදිය. ඊට පස්සේ අනකට දැක්කා මේ මිනිස්සෙක් යකඩ තලනවා. යකඩ තලනවා දැක්කහම ඇහුවා කවුද මේගොල්ලෝ හීවඩුව කිව්වා. මොකද්ද කරන්නේ මේ ඇදෙවිච්ච යකඩ ඔව් රත් කර කර තල කෙලින් කරනවා කිව්වා. එතකොට ඇහුවා ස්වාමීන් එතකොට යකඩ කෙලින් වෙනවද කියලා ඇහුවා. කෙලින් වෙනවා කිව්වා. ඒ කෙලින් වෙන යකඩට හිතන්න පුළුවන්ද කියලා ඇහුවා. බෑ කිව්වා. යකඩට හිතක් නෑ කිව්වා. තල හදලා ගන්නවා කිව්වා. ඉතින් කල්පනා කළා මෙයා හිත පිට නැති යකඩෙත් තල ගන්නවා නම් හදලා මේ හිත හදා ගන්න බැරි මොකද? ඊට පස්සේ ආයෙ දවසක් දැක්කා වඩුව. ඊට පස්සේ ඇහුවා මේ ස්වාමීන් අරගොල්ලෝ කවුද? කිව්වා පොඩි නම මේගොල්ලෝ වඩුව. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඇදෙවිච්ච ලී කෙලින් කරනවා කිව්වා. එතකොට ස්වාමීනි ලීය කෙලින් වෙන්නේ හිතක් තියනවද කියලා ඇහුවා ලීයට. නෑ කිව්වා. ලීයට හිතක් නෑ කිව්වා අපි ඒක කරනවා කිව්වා. ඉතින් පොඩි නම හිතනවා මේ හිතක් නැති ලීය කෙලින් වෙනවා නම් මේ හිත මට බැරිද ඍජු කරන්න. ඊට පස්සේ දා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේගේ පාත්‍රේ මෙන්න. මටත් ඕනික මේ හිත ඍජු කරන්න. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කළා මේ පොඩි නම දැන් භාවනා කරන්න යන්නේ එලිමහනේ භාවනා කළොත් බාධා ඇති වෙයි කියලා ආංගර කුටියේ තියෙනවා. කුටියට ගිහිල්ලා ඇතුළේ දොර වහගෙන භාවනා කරන්න කිව්වා. පොඩි නම ඇතුළේ ගිහලා දොර වැහුවා. සබාධම පව වෙනස් වුණානේ. කුරුල්ල පව සද්ද කරන්නේ නැතුව ගියානේ. බලන්න පිම්බලේ මතුනහම වෙන දේ. දැන් බුදුරජාණන් වහන්සේ ඈත වැඩ ඉන්නේ. උන්වහන්සේට පේනවා මේ සිද්ධිය. උන්වහන්සේට පේනවා. දැන් පොඩි නම භාවනා කරගෙන යන ඔන්න සෝවාන් වුණා, සකදාගාමි වුණා, අනාගාමි වුණා. දැන් මේ සිද්ධිය දැක්කා සක්දිවිඳු, බ්‍රහ්ම රාජයා. සක්දිවිඳු ඇවිල්ලා අහසේ වැඩ හිටියා. බ්‍රහ්ම රාජයා ඇවිල්ලා අහසේ වැඩ හිටියා සීසත් දරාගෙන. බුදුරජාණන් වහන්සේ ඉරිදීන් එතනට වැඩියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් වඩිනවා අවදානි අරගෙන පොඩි නමට. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් සාරිපුත්තේ කුමක්ද ඔය? ස්වාමීනි ආහාර වලින් කුමක්දීද? ස්වාමීනි ස්පර්ශය. දැන් ඉතින් ධර්මයක් යනවා. පොඩි නම අහගෙන ඉන්නවා. අරහත්ත්වයටපත් වෙනවා. අරහත්ත්වයටපත් වෙනකොට මොකද වුනේ? මේ සූර්යයා හිරු ගිලුණා ඇතුළට. හිරු ගිලුණා කියන්නේ අඳුරු වෙලා ගියා. අඳුරු වෙලා ගියපු ගමන් පොඩි නමට පාත්‍රය දීලා කිව්වා පොඩි නම වළඳන්න කිව්වා. එතකොට මේ ඒ කාලේ ඔරලෝසු නැහනේ. එතකොට අනිත් ස්වාමීන් වහන්සේලා කියන්න ගත්තා මේ මොකෝ පොඩි නම වළඳන්නේ දැන් හිරු ගිලී ගිහින් වෙලා පහුණාවද්ද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා නෑ කිව්වා මගේ පොඩි පුතුට ඔව් ධර්මයේ දකින්න වේලේ සක්දිවිඳුත් ආසිරි පැතුවා. මහා බ්‍රහ්මයාත් ආසිරි පැතුවා. මගේ පොඩි පුතුට මමත් ආසිරි පැතුවා කිව්වා. මේ බලන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ කුලී වැඩ කරලා දීපු දානේ පස්සෙන් ආපු හැටි. එතකොට අපිට මේකෙන් පේනවා මේක සිද්ධ වෙන්නේ මේ ලෝ කතා කරලා නෙමෙයි. මේක මේ මහා ලොකුවට වාද කරලා තර්ක කරලා ධර්ම මාර්ගයේ ජයගත්තු කිසිම කෙනෙක් නැහැ. කිසිම කෙනෙක් නැහැ. මේක ජයගත්තේ නිහතමානීව අවංකව ඉවසීමෙන් ධර්මය හොයාගෙන ගියපු එක්කෙනා. කිසිම කෙනෙක් වෙන මේ ධර්මයේ ජය ගන්න නැහැ. මොකද හේතුව මේකේ තමන්ගේ හිතේ යම්කිසි පුණ්‍ය බලයක් මෝරන්න ඕනේ. ඒ පුණ්‍ය බලයේ මේරිල්ල ශ්‍රද්ධාවෙන් කරනවා. සීලයෙන් කරනවා. දානෙන් කරනවා. ප්‍රඥාවෙන් කරනවා. ඒවෙන් මිසක් ඒක මේ තව කෙනෙක් කරන එකක් නෙවෙයි. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ කෙරේ හිත හරියට පැහැදුනහම ඒකේ අග්‍ර විපාක. දැන් මේ ජීවිතේ අපි හරි විදියට පහදාගත්තොත් බුදුරජාණන් වහන්සේ ගැන. හැබැයි මට නම් දැන් තේරෙනවා බොහෝ දෙනෙක්ගේ හිත පහදිනවා.
බොහෝ දෙනෙක් ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදා ගන්නවා. ඒ සිත පහදා ගන්නවා. එතකොට අපිට පේනවනේ මේ ඔය බෙහෙර විහාර චෛත්‍ය වලට එහෙම මහන්සි වෙන හැටි, ඒ වෙනුවෙන් කැප වෙන හැටි දැක්කම අපිට පේනවා මිනිස්සු හිත පහදව ගන්නවා. මොකද මේක තියෙන්නේ න්‍යාය ධර්මයක් තියෙන්නේ. න්‍යාය ධර්මයක් තිබෙන්නේ බෙදුවේ යම් හැන්දකින්ද ලැබෙන්නේ තේ හැන්දෙන් තමයි. ඒක අපිට වෙන එකකට හැරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා යාවතා භික්ඛවේ ධම්මා සංඛතා. මහණෙනි යම් ධර්මයක් ඇද්ද හේතුඵල ධර්මයෙන් හටගත්තු. අරියෝ වට්ටංගිකෝ මග්ගෝ තේසං අග්ගමක්ඛායති. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි එහි අග්‍රමදේ. එතකොට කියන යම් කිසි කෙනෙක් කාර්ය අෂ්ටාංගික මාර්ගයට පැහැදුනොත් ඒ කෙනා අග්‍ර වූ මාර්ගයට පැහැදුනා. අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. අග්‍ර වූ මාර්ගයට පැහැදිච්ච කෙනාට අග්‍ර වූ විපාක. අග්‍ර මාර්ගයට පැහැදුනාම දැන් අපිට පේනවා සමහර අයගේ සාංශාරික දෝෂ වලින් මාර්ගයේ වඩන්න ගියාම හරි දුක් විඳ බුද්ධ කාලෙත් එහෙමයි නේ. බුද්ධ කාලෙත් එහෙම දැන් සමහර තාපසවරු හිටියා. ඔව් අවුරුදු ගණන් අසූචිකකා හිටියා සාපසවරු. ඉඳලා මේ අන්තිමට රහත් වුණා. ඒ කියන්නේ පින තිබුණා. ධර්මය අවබෝධ කරගන්න වාසනාවක් තිබ්බා. නමුත් අර තමන්ගේ වැරදිච්ච කර්මයක් තමන්ගේ පිටිපස්සෙන් ආවා. ඒකයි වෙලා තියෙන්නේ. එතකොට ඒ නිසා මේකේ අර හරි විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි සිත පහදවා ගැනීම ඒ වාද කිරිල්ල නෙමෙයි මේකේ තියෙන්නේ. පහදවා ගැනීමල. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥාවෙන් යුක්තයි. දැන් මේකේ තියෙන ස්වභාවය බලලා දැන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප මේක ආйти ප්‍රඥා කොටසට. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ආйти සීල කොටසට. සම්මා වායාම සම්මා සති සම්මා සමාධිය සමාධි කොට. එතකොට බැලුවමට පේන්නේ ප්‍රඥා සීල සමාධි වගේ. එතකොට කෙනෙක් තරක කරනවා මේක සීල සමාධි ප්‍රඥා නොවේ. මේක ප්‍රඥා සීල සමාධිය කියලා. ඒ නමුත් දේශනාවේ හැමතැනම තියෙන්නේ කොහොමද? සීල සමාධි ප්‍රඥා. එතකොට ඇයි උන්වහන්සේකෙදී සම්මා දිට්ඨියෙන් පටන් ගත්තේ? සම්මා දිට්ඨියෙන් තමයි සීල සමාධි ප්‍රඥා ආරම්භ වෙන්නේ. මොකද හේතුව සම්මා දිට්ඨියෙන් තොරව සීලය අල්ලන්න ගියොත් එයා සීලබ්බත පරාමාසයට යනවා. එයා සීලයේ දෘෂ්ටියක් කරගන්නවා. එතකොට සීලයේ දෘෂ්ටියක් කරගන්න නැතුව සීලේ මාර්ගාංගයක් කරගන්නවා සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා. එතකොට සම්මා දිට්ඨිය යුක්ත කෙනා සීලයේ පිහිටලා සමාධියත් අල්ලලා ආයේ ප්‍රඥාවත් වඩනවා. එහෙම තමයි ආයේ මාර්ගය හරි ගස්ස ගන්න. එතකොට අපි පහදින්න ඕනේ බුදුරජාණන් වහන්සේ යම් ආයුරකින් ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වවාද යම් ආයුරකින් ආර්ය අෂ්ටාංගික මාර්ගය විග්‍රහ කළාද යම් ආයුරකින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳව කරුණු දැක්වුවාද අපි පහදින්න ඕනේ ඒ ක්‍රමයටයි. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය ඕක වැරදි. මේ මගේ විග්‍රහය කියලා එයා බුද්ධ දේශනාව පිළිකෙව කොට තමාගේ දෙයක් දාන්න ගියොත් ඒක අනිවාර්යයෙන් මේකේ අහිතකර විපාක තමන්ට සංසාරයට බලපාන. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරේ හරි විදියට සිත පහදවා ගන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාවතා භික්ඛවේ ධම්මා සංකතාව අසංකතාව. සංකත හෝ අසංකත. අසංකත කියන්නේ හේතුඵල ධමයෙන් හට නොගත් දෙයක් ඇද්ද? සංකත කිව්වේ හේතුඵල ධමයෙන් හටගත් දෙයක් ඇද්ද? විරාගෝ තේසං ධම්මානං අග්ගමක්ඛායති. විරාගී නිවනයි. නිවන තමයි ඒ සියලු දේ අතර අග්‍රවන්නේ. මේකේ තියෙනවා ඒ විග්‍රහ කළා. යදිදා මද නිම්මදනෝ කෙලස් මද මත්‍යම නැති කරන පිපාස විනයෝ කෙලස් පිපාසය දුරු කරන ආලේ සමුග්ඝාතෝ. ඔව් ආලේ කිවි ආසාව නැති කරන මුලින්ම නැති කරන වට්ටූපච්ඡේදෝ සසර ගමන නසන තණ්හක්ඛයෝ තණ්හාව ක්ෂය කරන විරාගෝ නිරෝධෝ නිබ්බානං. විරාගෝ නිරෝධෝ නිවන කියනයි මහණෙනි යම් කිසි කෙනෙක් මේට පැහැදුනාද
මේට පැහැදුනාද අග්‍ර වූ දෙයට පැහැදුනා. දැන් මේ වගේ දන්නේ නැතුව කරුණු කල්පනා කරන්නේ නැතුව සමහරුන්ට කියනවා අනේ මට නම් ඕනේ නැහැ නිවන. එහෙම කියනයි නැද්ද? අපිට මේ හදිසියක් නැහැ කියනවා. හදිසි ඇති නැති කතා වෙනම කතාවක්. සිත පහදවා ගැනීම වෙනම කතාවක්. එතකොට අර සිත පහදවා ගන්න තියෙන අවස්ථාව අහිමි කර ගන්නවා පුහු මාන්නේ නිසා. ඒ සිත පහදවා ගන්න අවස්ථාව අහිමි වුණාට පස්සේ ඔහුට ඉතුරු වෙන්නේ මොකද්ද? මේ අසකන නාචයේ දිවකය මනසත් එක්ක රවුම යන්න විතරයි. ආයෙ ඉතුරු වෙන්න මොකවත් ආයෙ ඉතුරු වෙන්න දෙයක් නැහැ. රවුම යන්න විතරයි මේකේ තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ එතෙර කියලා පෙන්වුවේ නිවන. නිවනට තමයි එතෙර කියලා පෙන්වන්නේ. දැන් උන්වහන්සේ අර අපි ගත්තොත් අර මොකද දාසි විසූපම සූත්‍රයේ මෙතෙර කියලා උන්වහන්සේ පෙන්වන්නේ මොනවද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු මෙතෙර. මේ ධාතු හතර උන්වහන්සේ පෙන්වුවේ මොනව හැටියටද? සර්පයේ මේ හුරතලේ ඇදගෙන සර්පයෝද? නෑ. ඔව් විසඝෝර, ඝෝර විසා, කටුක විසා. මේ ඝෝර භයානක උන් දෂ්ට කළොත් ඔව් එක්ක මරණයටපත් වෙන. එහෙම නැත්තම් මාරාන්තික නිබඳු සර්පයන්ට උන්වහන්සේ මෙතර තියෙන දේ සැලකුවේ. එතකොට මෙතර තියෙනවා පඨවි ආපෝ තේජෝ සර්පය හතර දෙනා. මේ සර්පය හතර දෙනාගෙන් භයානක විසඝෝර සර්පය හතර දෙනා දෂ්ට කරන්න පන්නනකොට මෙන්න මුන්දේ දුවනවා. දුවනකොට කියන ඕන්න දුවල පුළුවන් නම් බේරියන් තව වදකයෝ 5 දෙනේ පස්සෙන් එනවා. කවුද? ඔව් රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංකාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ. මේ වදකේ 5 දෙනා ගෙන් බේරියන් කියලා යා දුවද්දී අභ්‍යන්තර වදකේ කාය පන්නනවා ලත් යන කොටන්නම් කියලා. ඒ කවුද? නන්දි රාගේ. කියන තෘෂ්ණාව. අවස්ථාව ලැබෙච්ච තැන මේ තෘෂ්ණාවෙන් අරමුණු වලට අපිව ඇදලා ගන්න නැද්ද? ඇදලා ගන්නවනේ. කෙටුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඔක්කොම මෙතන තියෙන ප්‍රශ්න මේ තියෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා මෙයා දුවගෙන ගිහිල්ලා ගමකට යනවා. බේරෙන්න. ගෙවල් 6ක් තියෙනවා. පාළු ගෙවල් 6ක් තියෙනවා. එතකොට මොකද කරන්නේ? මෙයා මේ පාළු ගෙවල් වලට යනවා. මොනවද මේ ගෙවල් 6? ඇස, කන, නාසය, දිව, කය, මනස. ඊට පස්සේ ඔව් කියනවා මේ පාළු ගෙදර නැද්දලා ඉන්න එපා කියනවා. එනවයි කියනවා මොක්කුද? මම් පහරන හොරු. මොනවද මම් පහරන හොරු? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු එනවා කියනවා. මම් පහරන හොරු. මේවනේ මෙතන තියෙන්නේ. නිවන නැති තැන ඕවා තමයි තියෙන්නේ. ඊට පස්සේ ඊතර යන්න බැලුවාම යන්නේ කොහෙද? ගලනවා වටේට. සතර රෝගයක්. කාමෝග, භවෝග, දිට්ඨියෝග, අවිජ්ජාෝග. මේව තමයි ඔක්කොම තියෙන්නේ. වෙන මුකුත් නැහැ මේකේ. අපි කොයිතරම් මේ සසරේ ඇවිද ගියත් මෙවුවා ඇර වෙන මුකුත් නැහැ. ඊතර වුණාම තමයි පඨවි ආපෝ තේජෝ වායෝ නැත්තේ. ඊතර තමයි පංච උපාදානස්කන්ධේ නැත්තේ. ඊතර තමයි නන්දි රාගේ නැත්තේ. ඊතර තමයි ආධ්‍යාත්මික ආයතන හය නැත්තේ. ඊතර තමයි බාහිර ආයතන නැත්තේ. ඊතර තමයි ඕගයට යට වෙන්නේ නැත්තේ. එතකොට ඒ ඊතර මොකද්ද? නිවන. ඒ නිවනට තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ යමෙක් හිත පැහැදුනාද අග්‍ර වූ පැහැදීම කිව්වා. අග්‍ර වූ පැහැදීම කිව්වා. එතකොට අපිට මේ ජීවිතේදී නිවන අවබෝධ කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් හිත පහදවා ගන්න බැරි වෙන්නේ නැහැ. සිත පහදවා ගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යාවතා භික්ඛවේ සංඝ ගණාව යම් පිරිසක් ඇද්ද සමූහයක් ඇද්ද තථාගත ශ්‍රාවක සංඝෝ තේසං අග්ගමක්ඛායති. තථාගත ශ්‍රාවක සංඝයා තමයි ඔවුන්ගෙන් අග්‍රවන්නේ. දැන් මේවා ලෝකේ නොදැන හිටියොත් මේ මිනිස් සාමාන්‍ය ලෝකයා හිස් වචන කියලා විනාශ වෙනවා. බලන්න පසුගිය දවස්වල තිබුණ ක්‍රීඩා මට මතකයි එක මාධ්‍යයකින් වෙන්න ඇති කියනවා දැන් මිනිසුන් අදහන්නේ ක්‍රීඩකයෝය. එතකොට බලන්න මේ ලාමක දෙයට මිනිසුන් ඇදිලා යන්නේ නැද්ද? ඒ ලාමක දෙයට මත්තුන්නේ නැද්ද? කුසල් වැඩුණාද? නූපන් අකුසල් නූපදී තිබුණාද?
නූපන් අකුසල් වැඩුණා. ඔව් ඊළඟට උපන් අකුසල් වඩා වර්ධනය වුණා. උපන් කුසලයක් තිබුණාද? පිරිහුණා. ඊට වඩා දෙයක් වෙලා නැහැ. ඒ නිසා ලෝකියන් පිරිසක් ඇද්ද? ශ්‍රාවක සංඝයා. සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයෙන් යුතු. සෝවාන් සකදාගාමි, අනාගාමි, අරහත් මාර්ග ඵලයෙන් යුතු. ආහුණෙය්‍ය පාහුණෙය්‍ය දක්ඛිනෙය්‍ය අංජලිකරණීය ගුණයෙන් යුතු ශ්‍රාවක සංඝයා. දැන් බුදුරජාණන් වහන්සේ අපි S2කට නොදක හිත පහදවා ගත්තේ නැද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපිට මාර්ගය හැටියට ප්‍රගුණ නොවිත් අපි හිත පහද ගත්තේ නැද්ද? හිත පහදවා ගත්තා. නිවන අවබෝධ නොකොටත් අපි හිත පහදවා ගත්තේ නැද්ද? හිත පහදවා ගත්තා. එහෙනම් ආර්ය සංඝය අපි දකින්න නැතුව වුණත් හිත පහදවා ගන්න පුළුවන්. හිත පහදවා ගන්න පුළුවන්. අපිට මේ S2කින් හොයන්න ගියොත් නම් අරුබුද. ඒ S2කින් හොයාගන්න S2කින් කොහොමද හොයන්නේ? ඒක හොයන්න බෑ. ඒ මොකද හේතුව? අපිට එහෙම ලෝකේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ මාර්ගයේ වඩන කෙනෙක් මාර්ගයේ වඩන කෙනෙකුට සමාන වෙනවා. එහෙමනම් අපිට මේ ආර්ය සංඝය ඇස්වල හොයන්න බෑනේ. අපිට කතන්දරිල්ල මේ දැන් ගොන්න අපි ගත්තොත් අපිට මතකයි සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඔන්න ඇතැම් අවස්ථාවලදී අපිට පේනවා ඔන්න කෙනෙක් හිතාගෙන ඉන්න ඔන්න කියනවා තව කෙනෙක් පෙන්නලා ආන් ආර්ය සෝවාන් වෙලා. දැන් ඔන්න ආර්ය සංඝයා. තව ටික කලකින් යා කියනවා අනේ නෑ. අපි හිතන් හිටියා සෝවාන් වෙලා කියලා එහෙම වෙලා නෑ කියනවා. එතකොට අපි මේ හොයන්නේ මොකෙන්ද? බාහිරින් නේද? එතකොට බාහිරින් හොයලා පුද්ගලිය මයින් ක්‍රමයක් බුද්ධ දේශනාවක තියනවද? නෑ. මේක පහද ගන්න තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් හිත පහදවා ගන්න තියෙන්නේ. එතකොට අපිට කිසි සැකයක් නැතුව අපිට පුළුවන් මේ බුදුරජාන් වහන්සේගේ කාලේ වැඩ හිටිය රහතන් වහන්සේලාගෙන හිත පහදවා ගන්න. අපිට කිසි සැකයක් නැතුව මිහිඳු මහරහතන් වහන්සේගෙන හිත පහදවා ගන්න බැරිද? පුළුවන්. අපිට බැරිද කිසි සැකයක් නැතුව සංඝමිත්තාවන් ගැන හිත පහදවා ගන්න? පුළුවන්. එතකොට ඒ වගේ සිත පහදවා ගන්න ඕන තරම් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගැන තියෙනවා. අපිට කිසි සැකයක් නැතුව තේරී ගාථාවල ඒ රහතන් වහන්සේලා ගැන හිත පහදවා ගන්න බැරිද? පුළුවන්. එහෙනම් වොමනා කෙනාට මෙන්න මේ හතර තැනේ හිත පහදවා ගන්න පුළුවන්. මොනවද හතර තැන? ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම පළවෙනි කරුණ. දෙවෙනි එක ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන සිත පහදවා ගැනීම දෙවෙනි කරුණ. නිවන ගැන සිත පහදවා ගැනීම තුන්වෙනි කරුණ. ආර්ය සංඝයා ගැන සිත පහදවා ගැනීම සතරවෙනි කරුණ. එතකොට මේ කරුණු හතරට කියන්නේ ඉමේකෝ භික්කවේ චත්තාරෝ අග්ගප්පසාදා. මහණෙනි මේවාට කියන්නේ අග්‍ර පැහැදීම් ඇති වෙන කරුණු හතර කියලායි. එතන මොන හතරක්ද? අග්‍ර පැහැදීම් ඇති වෙන කරුණු හතර. එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා ගාථාවලින් අග්ගතෝචේ පසන්නානං අග්ගං ධම්මං විජානතං අග්ගේ බුද්ධේ පසන්නානං දක්ඛිනෙය්‍යේ අනුත්තරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අග්‍ර වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ දන්නා වූ දක්ෂිනාර්යයන් අතරින් අග්‍ර වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන යම් පැහැදීමක් ඇති කරගන්නවාද? අග්ගේ ධම්මේ පසන්නානං විරාගූප සමේ සුඛේ. විරාගයෙන් සංසිදී නිවන් සුවයට පත්වීමට උපකාරී වන ධර්මයට හිතේ පැහැදීමක් ඇති කරගන්නේද? අග්ගේ සංගම් පසංසානං පුඤ්ඤක්ඛේතේ අනුත්තරේ. අනුත්තර වූ පින්කිත කෙරෙහි සිත පහදවා ගන්නවා නම් අග්ගස්මින් දානං දදතං අග්ගම් පුඤ්ඤං පවඩ්ඩති. අග්‍ර වූ තැන දන් දෙනවා නම් අග්‍ර වූ පින වැඩි. අග්ගං ආයුංච වන්නෝච යසෝ කිත්ති සුඛම් බලං. අග්‍ර වූ ආයු වර්ණ යස කීර්ති සැප බල. අග්ගස්ස දාතා මේධාවි අග්ග ධම්ම සමාහිතෝ. එතකොට මේ ප්‍රඥාවන්ත කෙනා අග්‍ර වූ දෙයට දන් දෙනවා නම් දේව භූතෝ මනුස්සෝවා අග්ගප්පත්ව පමෝදති. මනුෂ්‍යයන් අතර උපන්න දෙවියන් අතර උපන්න එයා අග්‍ර තත්වයට පත් වෙනවා කියනවා. එතකොට දැන් ධර්මයේ ආශා කරන කෙනා
මේ හැම පිනක්ම කරන්නේ කුමක් බලාපොරොත්තු වෙනද? ධර්ම අවබෝධයක් බලාපොරොත්තු වෙන. දැන් අපිට අර හිත පහදවා ගන්න තියෙන දේ දැන් අපි බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්නවා. ආර්ය ශ්‍රාංගික මාර්ගය ගැන සිත පහදවා ගන්නවා. ඔව්. දැන් අපි සාමාන්‍යයෙන් පොදුවේ ගත්තොත් නිවන කෙරෙහි අපේ හිත පහදවා ගැනීම තියෙන්න ඕනේ. දැන් අපි කියනෝනේ දැන් කවුරු හරි මරුණාම කියනවා මොකද්ද? නිවන් සප ලැබේවා. අපි ලිපියක් ලිව්වොත් ඔබට නිවන් සප ලැබේවා කියලා. හිතන්නේ මොකද්ද? මේ මරා ගන්න හදනවා කියලා නේද හිතන්නේ? මොකද එතකොට ඒ තරම්ම මේ නිවන කියන වචනේ මේ නිකන් මලවුන්ගේ ලෝකයට හිමි දෙයක් වගේ නේද වෙලා තියෙන්නේ. දැන් මේ වගේ දැන් බුදුරජාණන් වහන්සේ නිවන විග්‍රහ කරපැටි අපි මේ සූත්‍රය කියවේ. එතකොට බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥෙක්, ඒ වගේම උන්වහන්සේ මහා පුරුෂයෙක්. උන්වහන්සේගේ මහා පුරුෂ ගති 4 ගැන උන්වහන්සේම විග්‍රහ කළා. ඊළඟට උන්වහන්සේ දෙවියෙක් නොවේ. උන්වහන්සේ ගාන්ධර්වයෙක් නොවේ. උන්වහන්සේ යක්ෂයෙක් නොවේ. උන්වහන්සේ මිනිසෙක් නොවේ. ඒ බඳු කිසි දෙයක් උන්වහන්සේගේ ජීවිතයට සම්බන්ධ කරන්න බෑ. මොකද ඒ ඔක්කොම සම්බන්ධ කෙලෙස් එක්කයි. ඉතින් මේ සියල්ලෙන් වෙන් වූ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අර නෙළුමක් ජලයේ වැඩිලා ජලයෙන් උඩට මතුවෙලා ජලය හා නොතැවරී සිටිනවා වගේ ලෝකෙහි ඉපිද ලෝකෙහි වැඩි ලෝකය හා නොතැවරී වාසය කරනවා. උන්වහන්සේ තමයි දෙපා ඇති, සිව්පා ඇති, පා නැති, බොහෝපා ඇති, රූපී අරූපී, සංඤී අසංඤී, නේව සංඥා නාසංඤී සකල සත්‍යයන්ටම අග්‍ර. ඉතින් ඒ අග්‍ර ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීමෙන් සිහිකලා අපි ඒ වගේම අපි ඉගෙන ගත්තා. උන්වහන්සේ පෙන්වා දුන්නා. උන්වහන්සේ මග්ගා මග්ගස්ස කුසලෝ මග නොමග දෙකෙහි දක්ෂයි. උන්වහන්සේ හරි මාර්ගය පෙන්වා දුන්නා. මොකක්ද මේ මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කෙරෙහි පැහැදුනොත් අග්‍ර උදේට පැහැදුනා. ඊළඟට උන්වහන්සේ පෙන්වා දුන්නා මොකද්ද? විරාගෝ සංකත අසංකත සියලු ධර්මයන් අතර අග්‍ර විරාගයයි. ඒ විරාගය කියන්නේ නිවන. උන්වහන්සේ පෙන්වා දුන්න මේ නිවන කෙරෙහි හිත පහදවා ගන්න කිව්වා. එතන තමයි පට වියාපෝ තේජෝ වායු පිහිටන් නැති තැන. විඥානීය පිහිටන් නැති තැන. අසකරනාසී දිවක මනස පිහිටන් නැති තැන. දුක පිහිටන්නේ නැති තැන. දුකින් මිදුණු තැන. ඊළඟට උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඒ මාර්ගේ ගමන් කරපු පිරිස. ඉතින් මේ කෙරෙහි අද අපි ඉගෙන ගත්තා. මේ අපි හිත පහදවා ගත්තා. අපේ මේ චිත්ත ප්‍රසාදය ඒකාන්තයෙන්ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනයේ ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.